And now, live at 12. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12. අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. විසගෙන කමිටුවේ නිගමනය අද ජනපතිට සහ අගමැතිට. පාස්කු ප්‍රහාරය ගැන මුල්ම බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය ගැන හිටපු ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් කොමිසමේදී ප්‍රශ්න කෙරේ. පාතාල කල්ලි සමාජික SF ලොක්කාගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් විස්තර අධිකරණයෙන් ඉල්ලයි. බදුදින් සහ කිරියල්ල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට. වසර 49කට පසු අත්ලන්තික් සාගරයේ එකවර සුළි කුණාටු පහක්. වසර 2030 වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතුයයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. සූර්ය බල සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. දේශගුණික විපර්යාස නිසා ගල්ලංගුරු සහ කංච තෙල් වැනි පොසිල ඉන්ධන අත්හැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් ඇති බවත් අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විඳීමට හැකි තිරසර සංවර්ධනයකට මඟ පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර අනුමැතිය කඩිනමින් ලබා දිය යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. ඒ අතර ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14කදී ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බවයි. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජයේ ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බවත් ඊට අවශ්‍ය සහාය දෙන සියලු ආයතන වෙත චක්‍රලේඛ නිකුත් කරන්නයි ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබුවා. ටෙන්ඩර් පටිපාටියෙන් තෝරා ගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළ යුතු බවත් ජනාධිපතිතුමා මේ සාකච්ඡාවේදී අවධාරණය කළා. සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ප්‍රතිසංස්කරණයට යෝජිත වාරි ව්‍යාපෘති 5000ක් ආශ්‍රිතව සූර්ය බලශක්ති පැනල සවිකිරීමට හැකියාව ඇති බවයි. සූර්ය බලශක්ති ව්‍යාපෘති අදාළ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන්ට පමණක් දීමටත් ප්‍රතිලාභයෙන් යම් ප්‍රතිශතයක් ගොවි සමිති වෙත ප්‍රදානය කිරීමත් සුදුසු බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිගමනය අද ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට බහර දීමට නියමිතයි. එම කමිටුව ඊයේ රාත්‍රියේ මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ නිවසේ රැස් වී සාකච්ඡා කර තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් 9 දෙනෙකුගේ කමිටුවක් පත් කළා. එම කමිටුවට අදාළ අනිකුත් සමාජිකයින් ලෙස නම් කර තිබුණේ අමාත්‍යවරුන් වන උදේ ගම්මන්පිල, අලි සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන කැබිනට් අමාත්‍යවරුන්ද රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස සුසිල් ප්‍රේමජයන්ත සහ එස් වියලේන්ද්‍රන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, ප්‍රේම්නාත් සී දොළවත් යන මහත්වරුන්. ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කමිටුව ඊයේ පස්වරුවේ කමිටු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී රැස් වුණා. අදාළ කමිටු රැස්වීමෙන් අනතුරුව සාකච්ඡාව පිළිබඳව ඔවුන් මෙලෙස අදහස් පළ කළා. කමිටුව අපි රැස් වෙලා ඉදිරිපත් කරලා තිබෙන 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ කරුණු වෙන වෙනම සාකච්ඡා කරලා අපේ මතය අපි ලිඛිතව ඉදිරිපත් කරනවා අමාත්‍ය මණ්ඩලයට සහ ජනාධිපතිතුමන්ට, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමන්ට. ඒකෙදි සමහර කාරණාවලදී අපි මත දෙකක් දරපු අවස්ථාවක් තියෙනවා. වැඩි කාරණා ගොඩකදීම එක මතයක් ඉඳගෙන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනයේ නිර්වුල්ව පවත්වාගෙන යන්න පුළුවන් වීම. එක රාජ්‍ය නොවන සංවිධානවල NGO වලට මේ රටේ පාලනය අවුල් කරන්න බැරි කිරීම.
ඒක රටේ ස්ථාවර භාවය සඳහා අවශ්‍යයි. ඒ අතරම යම් ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයන් අපි ආරක්ෂා කරගත යුතුයි. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා යෝජනා අපි අගමැතිතුමාට යවීමට කටයුතු කරනවා. ඒ කියන්නේ එකකතාවයට එන්න පුළුවන් වේද ඔබතුමාලට? අනිවාර්යයෙන්ම. හදපු කෙනෙක් නැහැ කියලා කියන්නේ. අපි ඔක්කොම එකතු වෙලා තමයි 20 හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා වග කියනවනේ අන්තිමේදී මොකක් හරි වුණොත් අනිවාර්යයෙන්ම. ඒ සාකච්ඡාවේදී අපි කළ නිරීක්ෂණ නිගමන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් හෙට දිනේම දැනුම් දීමට තීරණය කළා. දැනට ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේට වෙනස් විය යුතු කාරණා පිළිබඳ අපි යම් යම් නිර්දේශ හඳුනාගත්තා. වෙනස් වීමක් සිදු වෙයිද? පැහැදිලිවම වෙනස් වීම ගණනාවක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. ඒ කියන්නේ මීට පෙර ගැසට් එක වෙනස් වෙනවා. බොහෝ දුරට යම් වෙනස් වීම මොකද අපි මුල් අවස්ථාවේත් කිව්වා යම් සංශෝධන කරනවා කියලා. අද දිනේ තව දුරටත් අපි එකඟතාවයකට ඇවිල්ලා තිනවා. ඒ සංශෝධන කරා. බොහෝමයක් ප්‍රශ්න ගැන කතා කරා. වැඩි හදිස්සි වෙන්න එපා. හෙට අපි බොහොම අනිද්ද වෙනකොට මේ වාර්තාව අපි ඉලක්කනවා. සාකච්ඡා කරපු කාරණා අපිට හෙට උදේ වගේ වෙනකොට අපිට ලිඛිතව ලැබෙනවා. ඉන්න අනතුරු අපි කණ්ඩායම අපි 7 දෙනාම මේක පරීක්ෂා කරන්න බලන්න ඕනේ. ඊට පස්සේ අපි නැවත අපි එකඟතාවයට ආවට පස්සේ ඒ කාරණා අපි අනිද්ද දිනේ කැබිනට් එකට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව සතියක් දෙයක් යනකොට සමුදාස තේරේ ජනතා විරෝධී කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තිබිච්ච එකේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ජනතා විරෝධී කිසි දෙයක් වෙන්නේ නැහැ. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ සමගි ජනබලවේගයේ සමාජිකයන් අතරද හමුවක් පැවැත්වුණා. ඒ කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ මූලස්ථානයේදී ව්‍යවස්ථානුකූලව ඒකාධිපතිත්වයක් ඇති කර ගැනීම සඳහා ඉදිරිපත් කළා තියෙන මේ පෞලක බලය තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළා තියෙන මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරලා ජනතාවට නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයක් නැවත ස්ථාපිත කරන්න ආණ්ඩුවේ අතරින්ම ඇමතිවරු දැනුවත්ව මේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඇමතිවරුන්ට එක දවසක් කල් දීලා තියෙන්නේ. ඒගොල්ලෝ අතරින්ම විවිධ මත පළ වෙනවා. එතන කිසි එක ස්ථාවරයක් රජයට නැහැ. රජයේ මැති ඇමතිවරුම විවිධ අදහස් ප්‍රකාශ කරනවා මේ ගැන. විරුද්ධ අදහස් ඒගොල්ලෝ තුමි මතුවලා තියෙනවා. මේක අච්චාරුවක් බවට පත් කරගෙන තියෙනවා ඒගොල්ලෝ. ඒකමතිකත්වයක් නැහැ ඒගොල්ලෝ ගාව. මේක විහිළුවක් වෙලා ආණ්ඩුව ඇතුළේම. මේ සාකච්ඡාවේ අරමුණ තමයි අවජාතක අයිතිකාරයෙක් නැති විශ්ව පරාජයටපත් කරලා 19 තියෙන හොඳ දේවල් රැකගෙන අවුල් ටික ලෙහාගෙන රටට දැනෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. ඉතින් විශ්ව පරාජය කිරීම සඳහා රට පුරා ජන මනස එකලස් කරන්නේ කොයි විදිහටද කියන එක තමයි සාකච්ඡා කරන්නේ. ආණ්ඩුවට ජනවරමක් දීලා නැහැ 3/2. ජනාධිපතිවරණදී දුන්නේ 52%යි. රට රැකගැනීමේ උවමනාව තියෙන කවුරුවක්වත් ඔකට ඡන්දෙ දෙන්නේ නැහැ. අපි පෙන්නලා දුන්නා මේක මහා හදිස්සියට ගෙනාපු යෝජනාවලියක් කියලා. අලිසබ්‍රි කියනවා යාගෙන ආවේ නැල්ලු. ජීඑල් උන් නැහැ කියනවා යාගෙන ආවේ නැල්ලු. ගෙනාපු කෙනෙකුත් නැහැ. දැන් ඒගොල්ලෝගේ ඇතුළෙන්ම මේකට විරෝධයක් තියෙනවා. මුල සිටම අපි ප්‍රකාශ කළේ 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු තියෙනවා නම් ඒකේ තාක්ෂණික ප්‍රශ්න තියෙනවා නම් ඒවා මගහරවා ගැනීමට ඒවා සංශෝධනය කිරීමට අපි එකඟයි. නමුත් 19 වෙනි සංශෝධනයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන ප්‍රගතිශීලී අපි කරපු මේ ප්‍රතිසංස්කරණ එකක්වත් අයින් කරනවාට අපි විරුද්ධයි කියන මතය තමයි අපි දිගටම ඉන්නේ. පාස්කු ඉරිදින ත්‍රස්ස ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස තමන් කටයුතු කළද ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතා කිසිදු අවස්ථාවක තමන්ගෙන් උපදෙස් ගැනීමක් සිදු නොකළ බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා වෘත්තීය ගනුදෙනු සිදු කළේ තමන් සමග නොව ආරක්ෂක ලේකම්වරයා සමග බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ එල්ලවෙන අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ පසුරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ 5 වෙනි දිනටයි. එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශයකින් කළ පළමු පූර්ව දැනුවත් කිරීම පිළිබඳව එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජාතික බුද්ධි ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස් මහතාට එවූ ලිපිය පිළිබඳ ප්‍රශ්න කරනු ලැබුවා. මෙහිදී මෙන්ඩිස් මහතා කියා සිටියේ ටොප් සීක්‍රට් සඳහන් කළ අදාළ ලිපිය පසුගිය වසරේ අප්‍රේල් මාස 8 වෙනි දින පෙරවරුවේ තමන්ට ලැබුණු බවයි. එහි සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තෞහිද් ජමාත් සංවිධානය නුදුරේදීම එල්ල කළ හැකි ප්‍රහාරයක් පිළිබඳ සඳහන් වූ බවත් සාක්ෂිකරු සඳහන් කළා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාර මෙන්ඩිස් මහතා කුමන ආගම් භක්තිකයෙක්ද යන්න විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියා සිටියේ තමන් හොඳ බෞද්ධයෙකු වන අතර තම බිරිඳ රෝමානු කතෝලික කාන්තාවක වන බවයි.
ඒ අනුව විශේෂ අවස්ථාවලදී සිය බිරිඳව දේවස්ථානයට රැගෙන යන්නේ දැයි අතිරේක සොලිසිටර් ජනරල්වරිය යලි විමසා සිටියා. එම ප්‍රශ්නයට මෙන්ඩිස් මහතා ඔව් යයි පිළිතුරු ලබා දුන් අතර එහිදී අතිරේක සොලිසිටර් ජනරල්වරිය විමසා සිටියේ එවැනි වාතාවරණයක් තුළ අප්‍රේල් 8 ලද තොරතුරේ වැදගත් පල්ලි ප්‍රහාරයේ ඉලක්කය විය හැකියයි සඳහන් වූ පසුබිමක ඔබ ඒ සම්බන්ධයෙන් ගත් පියවර කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා පැවසුවේ තමන් අප්‍රේල් 8 පෙරවරුවේ ලිපිය ලද වහාම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතා හමුවීමට උත්සාහ කළද ඔහු ඒ වන විට දිවයිනට පැමිණ සිටි ඉන්දිය ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡාවක නිරතව සිටි බැවින් එම උත්සාහය ව්‍යර්ථ වූ බවයි. කෙසේ වෙතත් එදිනම පස්වරුවේ තමන් හිටපු ආරක්ෂක ලේකම්වරයා හමු වී රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා විසින් ලබා දී තිබූ තොරතුරු පිළිබඳව දැනුවත් කළ බවත් මෙන්ඩිස් මහතා කියා සිටියා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරල්වරිය ප්‍රශ්න කළේ ඊට පසුදින පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී අදාළ තොරතුරු සාකච්ඡාවට බඳුන් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවී අධ්‍යක්ෂකවරයාට දැනුම් දෙන්නේද යන්නයි. තමන්ට ඒ පිළිබඳව දැනුම් දීමට අමතක වුවද ඔහු වෙත පළමුවෙන්ම බුද්ධි තොරතුරු සාකච්ඡාවට බඳුන් කිරීම රාජ්‍ය බුද්ධි සේවී අධ්‍යක්ෂකවරයා සතු වගකීමක් බව මෙන්ඩිස් මහතා එහිදී සඳහන් කළා. මේ අතර රාජ්‍ය බුද්ධි සේවී හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 22 වන දිනටත් කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අතර හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසංක ගුණවර්ධන මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. 2018 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ දේශපාලන පෙරලියක් ඇති වුණු බව ඔබට මතක ඇති. ඊට පස්සේ අගමැතිවරයාටත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත් පොලිස්පතිටත් ආරක්ෂක කවුන්සිල රැස්වීම කියන්න එපා කියලා ජනාධිපතිතුමා උපදෙස් දුන්න බව ඔබ දන්නවද? නෑ ඒත් එම ආණ්ඩු පෙරළිය අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කළ බව නම් මතකයි. ඔබට මතකද 2018 ඔක්තෝබර් වලින් පස්සේ පාස්කුවේ දින ප්‍රහාරය දක්වාම හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට සම්බන්ධ වූ බවට? ඔහු සම්බන්ධ වූ බවක් මට මතක නැහැ. ඔබට 2019 අප්‍රේල් 4 වෙනිදා ලැබුණු තොරතුරු අනුව ඔබ විවිධ පාර්ශවයන්ට ලිඛිතව දැනුම් දීම් කර තිබුණා. ඒ පිටපත් ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතාට ලබා දුන්නද? නැහැ. ඔබට 2019 අප්‍රේල් 20 වෙනිදාත් හෙට පහර දෙනවා කියලා තොරතුරක් ලැබුණු බව කිව්වා. එයත් ඔබ විවිධ පාර්ශවයන්ට දැනුම් දුන්නද? ඒ රුවන් විජේවර්ධන මහතාට ලබා දුන්නද? නැහැ. ප්‍රදේශ කිහිපයක සිදු කළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මේ ඝාතයෙන් ලක් වූ SF ලොක්කා නැමැත්තාගේ සමීපතමෙන් කිහිප දෙනෙකුගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අනුරාධපුර අධිකරණය අදාළ බැංකු කළමනාකාරීත්වයට දැනුම් දී තිබෙනවා. අනුරාධපුර දහයගම ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු 5 වෙනිදා පෙරවරුවේ ටිරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩිතබා ඝාතනය කෙරුණා. අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර ඊට අදාළ නඩු විභාගයේ පසුගියදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති HMK යසරත්න මහතා කියා සිටියේ ඝාතනයට ලක් වූ SF ලොක්කා නැමැත්තා ජීවතුන් අතර සිටියේදී හෙරොයින් සහ විෂ මද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බවයි. ඊට අමතරව SF ලොක්කා නැමැත්තාගේ ඥාතීන් ඇතුළු සමීපතමින් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවද අධිකරණයට දැනුම් දුන්නා. එය සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා රාජ්‍ය සහ පුද්ගලික බැංකු ශාඛා 32ක කළමනාකාරීත්වයට නියෝග කළේ විමර්ශනවලට අදාළ පුද්ගලයන් 10 දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳව සවිස්තර වාර්තාවක් පොලිසියට ලබා දෙන ලෙසයි. ඒ අනුව SF ලොක්කාගේ මව, පියා සහ සහෝදර සහෝදරියන් 3 දෙනෙකුගේ මෙන්ම පෙම්වතියද ඇතුළු 10 දෙනෙකුගේ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට නියමිතයි. මේ අතර ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයෙකු අත්හිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 400ක් සමගින් පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඔහු මෙම යතුරුපැදියෙන් පොලිස් ලාංඡනය සහිත හිස්වැසුමක් පැළඳ හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ. ඊට අමතරව තමන් පොලිස් නිලධාරියෙකු බව පවසමින් විවිධ පුද්ගලයන් මුලා කර මුදල්ද වංචා කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මහරගම පොලිසියද මහරගම නාවින්න ප්‍රදේශයේදී මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 2ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බව කියන රුපියල් 30000ක මුදලක්ද සොයාගෙන ඇති අතර 44 හැවිරිදි අදාළ සැකකරු හිටපු යුද හමුදා කර්නල්වරයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.
ඔහුගෙන් ලද තොරතුරුවලට අනුව තවත් හෙරොයින් ග්‍රෑම් 10ක් රැගෙන ත්‍රිරෝධ රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ හෙරොයින් ග්‍රෑම් 20ක් සමගින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුද පන්නිපිටිය සහ තලවතුගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන් සන්තකයේ තිබී රුපියල් 50,000ක මුදලක්ද සොයා ගැනීමටයි හැකි වුණේ. කරන්දිනිය පොලිසිය මුත්තෙට්ටුව පාර ප්‍රදේශයේදී සහ කෑරෑව කුමාරදිනියගම ප්‍රදේශයේදී මද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ හෙරොයින් ග්‍රෑම් 5ක්ද සමගින්. මහභාගේ පොලිසිය වත්තල බලගල ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 9ක් සොයාගත් අතර සැකකරුගේ ගිණුම් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම ගිණුම් හරහා පසුගිය කාලයේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවයි. මේ අතර මීරිගම පල්ලෙවෙල මල්ලෙහෑව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.5ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ බුද්ධි නිලධාරීන් කටයුතු කර තිබෙනවා. පසුව එක් සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.5ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු විශ්‍රාමික නාවික හමුදා සිබලෙක් බවයි පොලිසිය පැවසුවේ. ගිනිගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා වෙත යොමු කළ ඉන්ධන පරීක්ෂණ වාර්තාව අවසන් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. එය අද දිනේ ලැබීමට නියමිත බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. අම්පාර සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් පමණ දුරින් වූ මුහුදේදී ගිනිගැනීමට ලක් වූ නෞකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හමුවක් නීතිපති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැත්වුණා. එම සාකච්ඡාවට ආරක්ෂකාංශ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් සමාජිකයින් සහභාගී වී සිටියා. නෞකාවේ ගින්න නිවා දැමීමේදී මෙරට ආරක්ෂකාංශවලට සහ ආයතනවලට දැරීමට සිදු වූ වියදම අය කර ගැනීම සහ පාරිසරික වශයෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් කෙරෙහි මේ සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි සාකච්ඡා කරා. මේ නැව සම්බන්ධව තියෙන අපේ ලබා ගන්න තියෙන රක්ෂණ ආවරණ සහාය වගේම තියෙන අපි වේදන් කර මුදල් ලබා ගන්න කෙසේද ඒ වගේම මේ නැව ලංකාවට තියාගන්නද ගන්නද එහෙම නැත්නම් මේ නැව අපේ වෙරළ කලාපයේ ඉවතට යන දේවල් සියලුම දේවල් සාකච්ඡා වුණා. කෙසේ වූ අවශ්‍යතාව මීට අදාළ තව වාර්තා කීපයක් ලැබිය යුතුයි. ඒ ලැබුණු වාර්තා ලැබුණ වහාම අනිවාර්යෙන් මීට අදාළ තීරණ ගැනීමට නියමිතයි. මේ ගින්න නිවා ගැනීම සඳහා නැවේ ලංකා රජය විශාල මුදලක් අය කර මේ තත්ත්වයට අය කර ගැනීම පිළිබඳව නීතිපතිතුමා සමග සාකච්ඡා කළා. පැහැදිලිව මෙතුමා අපිට පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා සහ අපි ගත යුතු ක්‍රියාමාර්ග ඒවා කෙසේ ගණනය කළ යුතුද කුමන පාර්ශ්ව සම්බන්ධ කළ ගත යුතුද පාරිසරිකව සිදුව බලපෑම කොහොමද කරන්න ඕනි කියන එක ගැනත් ඉතාමත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුවා සහ පැහැදිලි උපදෙස් අපිට ලබා දුන්නා. ඒ අනුව අපි කටයුතු කරමින් සිටියේ ඉදිරි කටයුතුත් ඒ විදිහටම කරමින් යනවා. ඒවා තක්සේරු කරලා තියෙනවද කොහොමද? සියලුම තක්සේරු වාර්තා අවසන් කළා නෑ. ඒවා ඉවරෙච්ච වහාම අපි බලාපොරොත්තු වෙනවා ඒක ලබා දෙන්න. අපි ඒක තාම කරලා ඉවර නෑ. මේ අතර නැවේ ගබඩා කර ඇති සහ යාත්‍රා කිරීමට යොදාගත් සියලු ඉන්ධනවල සාම්ප්‍ර ලබා ගැනීමට කොළඹින් පිටත් වූ විශේෂඥ කණ්ඩායම නැවට ඇතුළු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඉන්ධනවල සාම්ප්‍ර රැගෙන වුන් අද දිනේදී පැමිණීමට නියමිත බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. මේ අතර රස පරීක්ෂකවරයා වෙත මීට පෙර යොමු කළ ඉන්ධනවල පරීක්ෂණ වාර්තාව අවසන් කර තිබෙනවා. එම වාර්තාව අද දිනේදී ලැබීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා. අපි දැන් සූදානම් විරාමයක් ලබා ගන්න. This is Live at 12. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් වෙතටයි අවධානය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ ලක්ෂ්මන් කිරියල යන මහත්වරුන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට අද පෙරවරුවේ පැමිණියා. ඔවුන්ගෙන් මේ වනටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ අද උදෑසන 9:30ට පමණ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද පෙරවරුවේත් කොමිසමේ පොලිස් ඒකකයට කැඳවා තිබුණා. ඔහු ඊයේ දිනේද ප්‍රකාශයක් ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටියා. ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ.
අද උදෑසන හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝවෝඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදු වුණා. ඉන් 10 දෙනෙක් තුවාල ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. ඇඟලුම් කර්මාන්තශාලා සේවකින් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් නෝවුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී ළංගම බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ඇඟලුම් සේවිකාවන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ කාන්තාවන් 10 දෙනා දික්කොය මූලික රෝහලට ඇතුළත් කළ බව නෝවුඩ් පොලිසිය පවසනවා. බස් රථ දෙක අනතුරට පත්වන අවස්ථාවේ ඇඟලුම් කර්මාන්තශාලා සේවකින් ප්‍රවාහනය කළ බස් රථය තුළ 25 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ළංගම බස් රථයේ 30 දෙනෙකු පමණ ගමන් කළ බවයි නෝවුඩ් පොලිසිය පවසන්නේ. දික්කොයි මූලික රෝහල වෙත ඇතුළත් කළ ඇඟලුම් කර්මාන්තශාලා සේවකීන් දෙදෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් තවත් 8 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි දික්කොයි මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේ. අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථය පැදවූ රියදුරා සැකපිට නෝවුඩ් පොලිසිය විසින් මෙවන විට අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නෝවුඩ් පොලිසිය පවසනවා. යාපනයේ නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව නවගම ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වවුනියාව පොලිසිය පැවසුවේ ටිපර් රථයක් හා ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදු ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ රියදුරන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වවුනියාව පොලිසිය මගින් සිදු කරනවා. එළඹෙන මාස කිහිපයේදී යුරෝපයෙන් වාර්තා වන COVID-19 මරණ ඉහළ යාමක් සිදුවේ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා. මේ අතර ඊයේ මෙරටින් වාර්තා වුණු 13 වන COVID-19 මරණය පිළිබඳව අවසන් කටයුතු ඊයේ රාත්‍රියේ හලාවත මාදම්පේ ආදාහනාගාරයේදී සිදු වුණා. ඊයේ දිනේ විදේශයන්හි සිට පැමිණි පුද්ගලින් 28 දෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3262ක් දක්වා ඉහළ ගියා. ඒ අතර ඩුබායි සිට පැමිණි පුද්ගලින් 13 දෙනෙකු, කටාර් සිට පැමිණි එක් අයෙකු, කුවේට් සිට පැමිණි එක් අයෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි සිව් දෙනෙකු, ඉන්දියාවේ නාවිකයින් 30 දෙනෙක් සහ බහරින් සිට පැමිණි 5 දෙනෙකු සිටිනවා. මේ වන විට රෝගීන් 3005 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවමත් රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 244 දෙනෙකු පමණයි. මේ අතර මෙරට 13 වන කොරෝනා මරණය ලෙස ඊයේ වාර්තා වුණු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු හලාවත මාදම්පේ ආදාහනාගාරයේදී සිදු කෙරුණා. මේ අතර විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් සමාජය තුළ නව කොරෝනා වෛරසය පැතිරීම වාර්තා නොවුනද එය රට තුළ පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරනවා. COVID-19 රෝගය අපේ රට තුළ පැතිරීමේ යම්කිසි විදිහක අවදානමක් තියෙනවා. යම්කිසි විදියකින් පැමිණෙන රෝගියෙක් හෝ යම්කිසි කෙනෙක් COVID-19 ආසාදිතයෙක් අපේ සමාජය තුළට අපේ අත්දැකීමකින් හෝ මගහැරීමකින් අපේ සමාජය තුළට එකතු වෙනවා. එතනින් COVID-19 රෝගියෙක් රෝගීන් පොකුරක් ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ වගේ විශේෂයෙන්ම අපේ අසල්වාසී රට වන ඉන්දියාවේ විශාල රෝගීන් ප්‍රමාණයක් සිටින විට රෝගී ඉතාමත්ම වේගයෙන් සහ පාලනයකින් තොරව පැතිරෙනකොට ඒ තත්ත්වය පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම වෙනත් රටවල් වල විශේෂයෙන්ම සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් වල COVID-19 රෝගී ඉතාමත් හොඳින් පාලනය කරලා නැවත වතාවක් ඒ රටවල් වල පැතිරෙන ආකාරය දැක්කහම අපි විශේෂයෙන් අවධානය යොමු කරලා අපි විශේෂයෙන්ම අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගවලට දිගින් දිගටම අනුගත වීමේ අවශ්‍යතාවය පැහැදිලිවම පෙනෙන්න තියෙනවා. මේ අතර යුද හමුදාපතිවරයා පවතින තත්ත්වය පිළිබඳව ඊයේ යුද හමුදා මූලස්ථානයේදී අදහස් පළ කළේ මෙලෙසින්. අප ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෑම විටම සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න. එසේ කරොත් මේ විදේශ රටවල් වලින් එන කොවිඩ් ආසාදිතයන් සිටියත් රටෙන් සම්පූර්ණ කොවිඩ් තුරන් කිරීමට සහයෝගය දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ වන විට ලොව COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,94 ලක්ෂය ඉක්මවා අවසන්. ලොව පුරා වාර්තා වන මරණ සංඛ්‍යාවද 9,32,000කට අධිකයි. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. මේ අතර එළඹෙන මාස කිහිපයේදී යුරෝපය තුළ දෛනිකව වාර්තා වන COVID-19 මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. පයාගල හල්කන්දවිල ප්‍රදේශයේ නිවසක පැවති බූරු පොලක් වැටලීමට පයාගල පොලිසිය කටයුතු කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ අවමගුල් උත්සවයක් අවසානයේ එම නිවසට යාබදව පිරිසක් කාඩ් ක්‍රීඩාවේ නිරතව සිටියේදී පැමිණි පොලිසිය ඔවුන්ට පහර දුන් බවයි. පයාගල හල්කඳවිල්ල ප්‍රදේශයේ අවමගුල් නිවසක් ආසන්නයේ පුද්ගලින් පිරිසක් සූදු ක්‍රීඩාවේ නිරත වන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගොස් තිබුණා. වැටලීම සිදු කිරීමත් සමග එම ස්ථානයේ සිටි පිරිස මුදල් සහ සූදු ක්‍රීඩාව සඳහා යොදාගත් උපකරණ එම ස්ථානයේ දමා අවමගුල් උත්සවය පැවති නිවස වෙත පලා ගිය බවයි පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත් නිවෙස් හිමියන් පවසන්නේ තම නිවසට කඩාවැදුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම අවස්ථාවේ රැඳී සිටි පිරිස සන්තකයේ තිබූ මුදල් පැහැරගත් බවයි. ඊට අමතරව නිවෙස් හිමියන් පැවසුවේ දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය සඳහා මල් ශාලාවට ගෙවීමට තිබූ මුදල්ද එලෙස පැහැරගෙන ගොස් ඇති බවයි. කෙසේ වෙතත් පයාගල පොලිසිය සඳහන් කළේ ලද තොරතුරකට අනුව සූදුපොළ වැටලීමට පියවරගත් බවත් සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලින් සන්තකයේ තිබූ මුදල් සහ සූදු ක්‍රීඩාවට යොදාගත් උපකරණ තම නිලධාරීන් බහරයට ගත් බවයි. එකී මුදල් සම්බන්ධයෙන් සහ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවරගත් බවද පයාගල පොලිසිය සඳහන් කළා. පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ පැවති ඡන්ද විමසීමෙන් එම පක්ෂයේ නව නියෝජනායකයා ලෙස තේරීපත් වූ රුවන් විජේවර්ධන මහතා අද පෙරවරුවේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ කඩාවැටුණු මෙරට කොටස් වෙළඳපොළ ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව කොළඹ කොටස් හුවමාරුව පවසනවා. මෑත කාලයේදී ආයෝජකයින් කොටස් වෙළඳපොළේ ආයෝජනය සඳහා දැක් වූ වැඩි උනන්දුව සහ මිල දර්ශකවල ලබාගත් ප්‍රගතිය හේතු කොටගෙන කොළඹ කොටස් හුවමාරුවේ මෙලෙස කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබීම විශේෂත්වයක්. ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා යාපනයේ කෝපායේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප කළ විමසීමකදී පොලිසිය පැවසුවේ උපවාසයකදී මියගිය හිටපු LTT සමාජික තිලීපන් සිහි කරමින් සැමරුමක් පැවැත්වීම මීට හේතුව බවයි. ලයිව් ඇට් 12 අදට අවසන්. සුබ දවසක්.